වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්ම වූ වැසි. ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට. දිස්ත්‍රික්ක 6කට නායාමේ අනතුරු ඇඟවීම. කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙරටදීම නිපදවීමට පියවර. ගිනිගත් නෞකාවේ ඉදිරිපස කොටසද ගිලින ලකුණු. පරිසර හානි වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග. නෞකාවෙන් සිදු වූ හානියට වන්දිය කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කණ්ඩායමක්. සුදුසුකම් ලැබූ සියලු දෙනාට රුපියල් 5000 දීමනාව. අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නයි විශේෂ රාජ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්. සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත සෑම ප්‍රදේශයකින්ම එළවලු හා පළතුරු තොග. කොළඹ නගරයේ පෞරාණික ගොඩනැගිලි සංවර්ධනය කෙරේ. දෙවෙනි කොවිඩ් රැල්ලෙන් ඉන්දිය වෛද්‍යවරු 600කට දිව්‍ය හිමි වෙති. ඉන්දිය කොවිඩ් අරමුදල තර කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ එක් වෙති. දිවයිනට දැන් බලපා ඇති වැසි තත්වය ඉදිරි දින කිහිපයේද තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලට සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට දැඩිව බලපෑම් එල්ල වෙයි. ගෙවුණු පැය 24 දී වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කළුගඟේ ඇල්ලගාව ප්‍රදේශයටයි. එය මිලිමීටර් 315කි. කැලණිකඟේ හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර් 180ක පමණ වැසි ලැබී ඇත. කෑගල්ල දෙහියෝ විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට නායාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායාම් සිදුවිය හැකියයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මීට පෙර දැනුම් දුන්නේය. හෙට පෙරවරු 9 දක්වා මෙය බලාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දු නුවර බුලත් සිංහල, මාතර පිටබැද්දර, නුවරඑළිය වලපනේ, රත්නපුර අයගම හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට මෙම ගින්න අනතුරු ඇඟවේ. මෙම ප්‍රදේශවල ජනතාව පවතින වැසි තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටීම වැදගත්ය. පවතින වැසි හේතුවෙන් කළුගඟේ සහ ගින්ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. කළුගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා ඉංගිරිය, හොරණ, මදුරාවල, මිල්ලනිය ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට විය හැකිය. එමෙන්ම ගින්ගඟේ ජල මට්ටම වැඩිවීම නිසා නෙළුව සහ තවලම ප්‍රදේශවල පහත් බිම් අවධානමකට ලක් වී ඇත. කැලණිගඟ සහ අත්තනගලුවේ ජල මට්ටමද ඉහළ යමින් පවතී. මේ නිසා ගම්පහ, මිනුවන්ගොඩ, කටාන සහ ජායල ප්‍රදේශවලට යම් සුළු ගම් වතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා පවසයි. මෙම වැසි හේතුවෙන් මාර්ග අවහිරතා කිහිපයක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසයි. ඕනෑම ආපදා තත්වයකදී 117 දුරකථන අංකය මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇමතිය හැක. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වෙලා තිනවා. ගංගා ජල මට්ටම් කිහිපයක් ඉහළ ගිහිලා තියෙනවා. විශේෂයෙන්ම අත්තනගලුව ඔය අවට ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. කැලණිගඟේත් නාගලම් ගිවිදිය ආශ්‍රිත ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්නේ. කළුගඟ ආශ්‍රිත ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එකම ගින්ගඟ සහ නිල්වලා ගඟෙත් එම ජල මට්ටම් වැඩිවීම කිහිපයක් අපිට වාර්තා වුණා. කෙසේ වෙතත් මෙම ගංගා අවට සිටින ජනතාව ඉතාමත්ම අවධානයෙන් කටයුතු කිරීම සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ලබා දෙන නිවේදනයන්ට අඛණ්ඩව සවන් දීම සහ ඒ පිළිබඳව අඛණ්ඩව ප්‍රතිචාර දැක්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. මහකන්නේට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට කඩිනම් කිරීමට වැඩපිළිවෙල රැසක් සැලසුම් කෙරේ. පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනීටීන්ට හා මෙරට නිපදවීමට බලාපොරොත්තු වේ. කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මීට අදාළ උපදෙස් නිලධාරීන්ට ලබා දුන්නේය.
පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් සිදු කිරීමට අවධානය යොමු විය. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රදේශයෙන්ම සපයාගත හැක. එමගින් ගමේ පවිත්‍රතාවය සහ සුන්දරත්වයේද රැකේ. සමෘද්ධිලාභීන් ඊට දායක කර ගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනගාගත හැක. සියලු ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ උපකරණ ලබා දෙන බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කීවේය. මෙම පොහොර භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ උපදෙස් මාලාවක්ද ගොවීන්ට සපයනු ලැබේ. ගිනිගත් නෞකාවේ ඉදිරිපස කොටස දැන් මුහුදේ තරමක් ගිලී ගොස් ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. නාවික හමුදා කිමිදුන්කරුවන් කණ්ඩායමක් අද උදෑසන පතුල නිරීක්ෂණයට කිමිදී ඇත. එහෙත් මුහුදු පතුලේ පැහැදිලි බව අවමවීම නිසා එය නිරීක්ෂණය කිරීමෙන් ඉවත් වූ බව නාවික හමුදාව කියයි. යම් ලෙසකින් තෙල් කාන්දුවක් සිදු වූහොත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහාය වීමට නාවික හමුදාව සූදානමින් සිටී. මේ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේ තැන්න මහතා ඊයේ දුරකථනය මගින් ඉන්දිය නාවික හමුදාපතිවරයා සමග සාකච්ඡා කළේය. නෞකාව ගිලී ඇති ස්ථානයෙන් ඉවත් කිරීම හෝ වෙනත් ඉදිරි ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් ඉන්දිය නාවික හමුදාවෙන් ගත හැකි සහාය හා පහසුකම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත. මෙම නෞකාව සිරවීම නිසා කොළඹ වරාය කටයුතු වලට බාධාවක් නැතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. ඒ අයත් සමාගම ශ්‍රී ලංකාව සමග වසර ගණනාවක සිට පුළුල් ගනුදෙනු සිදු කරන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයරත්නායක මහතා කීවේය. අපේ ප්‍රධානම සේවාදායකයෙක් තමා මේ එක්ස්ප්‍රස් කන්ටේනර් ලයින අපේ කොළඹ වරාය අධිකාරියත් එක්ක අවුරුදු 40ක් තිස්සේ ව්‍යාපාර කරන කම්පැනියක්. මේ නැව මාර්තු මාසයේ ඇවිල්ලා තියෙනවා, එක වතාවක් 18 ඇවිල්ලා 19 ගිහිල්ලා තියෙනවා, අප්‍රේල් මාසෙත් 18 ඇවිල්ලා 19 ගිහිල්ලා තියෙනවා. කොළඹ වරායට මේ මාසෙත් ඒ දවස්වලම එන්න තිබුණේ. නමුත් මුහුදේ තිබුණු සයික්ලෝනික් තත්ත්වය නිසා කොළඹ වරායට 20 වෙනිදාට එළි වෙන්න තමයි එන්නේ. එම සමාගම 2019 වසරේදී නැව්වාර 295ක් මගින් බහලුම් 4 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්ද 2020දී නැව්ගමන් වාර 234කින් බහලුම් 3,77,000කට වැඩි ප්‍රමාණයක්ද මෙරටට ගෙනවී තිබේ. එමෙන්ම මේ වසරේදී නැව්ගමන් වාර 74ක් මෙරටට සිදු කර ඇත. මෙම ක්‍රියාවෙන් පරිසර පද්ධතියට හානියක් වේ නම් එම කටයුතු වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා කීවේය. මෙවැනි ඛේදවාචකයක් වූ අවස්ථාවක ඇතැම් දේශපාලඥයන් බොරදියේ මාළු බෑමට ක්‍රියා කරන බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරි කටයුතු වෙනුවෙන් සද්භාවයෙන් යම් තොරතුරක් ඉදිරිපත් කරනවා නම් අපි රජයක් කරේට ඒකට හිස නමනවා. ඒක ඊටාම කාලෝචිතයි. යම් විදියකින් දේශපාලන මුහුණුවරකින් නම් මේ මත ප්‍රකාශ කරන්නේ ඊටාමත්ම පහත් දේශපාලනයකට අපි දකිමු. කොළඹ වරායට 2019 වර්ෂයේ 4198ක් නැව් මෙහෙයුම් කරනවා අපි. 2020 3806ක් නැව් මෙහෙයුම් කරනවා. 2021 අද දක්වා අපි 1521ක් නැව් මෙහෙයුම් කරනවා. මේ තරම් විශාල නෞකා ප්‍රමාණයක් කරන නාවික කේන්ද්‍රස්ථානයක අපි ඉන්නේ. ඒ වගේ ස්ථානයක ඉඳද්දි මේ වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ගිනිගෙන මුහුදුබත් වෙමින් නැති නෞකාවෙන් මෙරටට සිදු වූ හානියට වන්දිය කර ගැනීම සඳහා නීති උපදෙස් ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායමක් පත් කරයි. නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ කණ්ඩායම ක්‍රියාත්මක වේ. මෙවැනි විටත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට අදාළ නීතිමය උපදෙස් ඒ රාජ්‍ය ආයතනවලට ලබා දෙමින් නැතැයි දෙපාර්තමේන්තුව කියයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. මොරටුව එගොඩුවෙන වෙරළ තීරයට ගොඩගසා සිටි කැස්පෑවාගේ සිරුර වනජීවී කාර්යාලය වෙත ලබා දීමට ක්‍රියා කෙරේ. මෙම සතාගේ උදරය ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදු වී ඇත. හිසද ගල්වල වැදී තුවාල වී ඇත. මීට පෙරද මෙම ප්‍රදේශයට මියගිය කැස්පෑවගේ සිරුරක් ගොඩගසා තිබුණි. ඒ අතරම උණවටුනට ගොඩගසා තිබූ කැස්පෑවාගේ මරණයට හේතුව සෙවීමට එම සතාගේ සිරුර අත්තිඩිය වනජීවී පසු වෛද්‍ය කාර්යාලයට යොමු කරන්නයි ගල් අධිකරණය හික්කඩුව වනජීවී කාර්යාලයට දැනුම් දුන්නේය. රුපියල් 500 දීමනාව ලබා දී අවසන් කිරීමට සතියකට වැඩි කාලයක් ගත වන බව
රාජ්‍ය ඇමති ශිහාන් සේමසිංහ මහතා පවසයි. කොවිඩ් හා සංචරණ සීමා නිසා ජනතාව එක ස්ථානයකට රැස්කොට මුදල් බෙදා දීමක් සිදු නොකෙරේ. එබැවින් නිවසියන්ට මුදල් ලබා දීමට සිය කටයුතු කළමනාකරණය කර ගැනීමට නිලධාරීන්ට සිදු වී තිබේ. අනවශ්‍ය කලබලයක් ඇති නොකොට නිදහස්ව තම දීමනා ලබා ගැනීමට ක්‍රියා කරන්නයි රාජ්‍ය ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම බොහෝ දුරට අවසන් බව දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතා පවසයි. එහි ඊළඟ පියවර ජීවනෝපාය අහිමි වූ හා අඩු ආදායම් ලාභීන්ට දීමනාව ලබා දීමයි. බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 76000කට වැඩි පිරිසක් සිටි. හෙට වන විට ඒ සියලු දෙනාට රුපියල් 5000 දී අවසන් කෙරේ. දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහනද ලබන සතියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසුවාය. කොළඹ දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 53000ක් සිටිති. අද පසුරු වන විට ඔවුන්ට 5000 දීමනාව ගෙවා අවසන් කිරීමට හැකි වූ බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කීවේය. අනෙකුත් දීමනා හිමි කණ්ඩායම් වලට ඉදිරි දිනවලදී අදාළ ගෙවීම සිදු කෙරේ. රත්නපුර පොම්පකලේ උතුරු ග්‍රාම නිලධාරී වසමේ 252 දිනකට පමණ ගෙයින් ගෙට ගොස් එම දීමනාව ලබා දීමට නිලධාරීහු ක්‍රියා කළහ. මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන්ට මෙම දීමනාව ලබා දීම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක්ම ආවරණය වන පරිදි දැන් සිදු කෙරේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 16ක 69000ක පමණ පිරිසකට මෙම 5000 දීමනාව පිරිනමන බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා කියයි. ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා කැබිනට් ඇමති දුරයට අමතරව මෙම දුරේද දරනු ලැබේ. දඹුල්ල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවලු හා පළතුරු රැගත් ලොරි රථ පැමිණ ඇතැයි එම මධ්‍යස්ථාන නියෝජිතයෝ කියති. නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයට අද පෙරවරුව වන විට එළවලු කිලෝග්‍රෑම් 35000ක් ලැබී තිබුණි. එමෙන්ම පළතුරු කිලෝ 11000ක් ලැබී ඇති බව වාර්තා වෙයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළට වෙළඳුන්ගේ පැමිණීමේ අඩුවක් පැවතුණි. වරාය ආසන්නයේ නෞකාව ගිනි ගැනීම ඒට හේතුව වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ආර්ථික මධ්‍යස්ථානවලට එළවලු තොග ලැබීමත් සමග ඉකුත් සතියට සාපේක්ෂව බොහෝ එළවලු මිල ගණන් පහත වැටී තිබේ. තොග මිලදී ගැනීමට පැමිණෙන ඇතැම් වෙළෙන්දන් අවබෝධයකින් තොරව ක්‍රියා කිරීම නිසා ඇතැම් අවස්ථාවල මිල ඉහළ යාම සිදුවන බව වාර්තා වෙයි. මීළඟට ප්‍රමුඛ පුවත. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම. වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් තත්ත්වයේ මත පහසුකම් නොලැබෙන විහාරස්ථාන හා ආගමික ස්ථාන වෙත විවිධ සහන ලබා දීමට රජය ක්‍රියා කර ඇත. එවැනි පන්සල් හා ආගමික ස්ථාන කිහිපයකට සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදා දීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අර්ලියගහ මන්දිරයේදී සිදු කෙරිණ. සංචරණ සීමා හේතුවෙන් විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන රැසක් විවිධ වූ ගැටලුවලට මුහුණ දී සිටි. මෙහිදී විහාරස්ථාන මෙහෙණි ආරාම ඇතුළු සියලු ආගමික ස්ථානවලට සතුස දායකත්වයෙන් වියලි ආහාර සලාක පාර්සලයක් ලැබේ. සියලු ආගම් නියෝජනය වන පරිදි ආහාර පාර්සල් බෙදා දීම අද සිදු විය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. වැඩිමිලට බාණ්ඩාල විකිරීම හා මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු චෝදනා යටතේ කඳාන හා රාගම ප්‍රදේශවල ජංගම වෙළඳ රථ දෙකක බලපත්‍ර අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියා කළේය. ඉදිරියේදී මෙවැනි වැටලීම් රට පුරා සිදු කරන බව එම අධිකාරිය කියයි.
සංචරණ සීමා හේතුවෙන් බාණ්ඩාලවි කළ හැක්කේ ජංගම රථවලිනි. එහෙත් එම රථවල පැමිණෙන අය සහ ඇතැම් විවෘත කර ඇති වෙළඳසැල් වැඩිමිලට බාණ්ඩාලවි කරන බවට අධිකාරියට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතී. ලෝක ප්‍රවෘත්ති ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට එරට විපක්ෂ කණ්ඩායම් එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුවාට දොරේ නිවත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි. නව රජයක් පිහිටුවීමට අදාළව ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර එරට ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඒ අනුව විපක්ෂ නායක යායිර් ලැපීඩ් ඊශ්‍රායල් ජනාධිපතිවරයා වෙත විද්‍යුත් තැපෑල මගින් මෙම දැනුම් දීම කර ඇත. විපක්ෂයේ ලැපීඩ් මහතාගේ ප්‍රධාන හවුල්කරු වන්නේ තවත් විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන නෆ්තලි බෙනෙට් මහතාය. ඊශ්‍රායලයේ දේශපාලන අස්ථාවරත්වය නිසා ගෙවුණු වසරේදී මහමැතිවරණ 5ක් පැවැත්වීමට සිදුවිය. එරට විපක්ෂය ඉදිරියේදී පිහිටවීමට නියමිත රජයේද සුළුතරයකින් සමන්විත වනු ඇත. චීනය මේ වන විට රටවල් 80කට වැඩි සංඛ්‍යාවකට කොවිඩ්ෙන් අත් ලබා දී තිබේ. තවත් රටවල් 40ක් එන්නත මිලදීගෙන ඇත. පවතින වසංගත තත්ත්වය හමුවේ චීනය එන්නත් නිපදවමින් පරිත්‍යාග කරමින් ලෝක ප්‍රජාවට සිදු කරන සේවය ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කළේය. තම නිෂ්පාදන වෙනත් රටවල් වෙත ව්‍යාප්ත කිරීමටද ක්‍රියා කර තිබේ. චීන කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 350ක් මේ වන විට ලෝක ප්‍රජාව වෙත ප්‍රදානය කර ඇත. නිර්තදික මෝසම් වර්ෂාවෙන් අද ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට දැඩි වර්ෂාපතනයක් ලැබුණි. මෙම වර්ෂා සමය ඉන්දියාවේ මාස 4ක් පුරා පවතී. ඉන්දියාවේ සියලු වගා කටයුතු ප්‍රධාන ලෙසම ආරම්භ කරන්නේ මෙම වර්ෂාවෙනි. කොවිඩ් දෙවන රැල්ලේදී වෛද්‍යවරුන් 594 දෙනෙකු මිය ගොස් ඇතැයි ඉන්දිය වෛද්‍ය සංගමය සඳහන් කරයි. ඉන් 107 දෙනෙකුම දිල්ලියේය. බිහාර් ප්‍රාන්තයේ 96 දෙනෙක්ද, උත්තර ප්‍රදේශයේ 66 දෙනෙක්ද, රාජස්ථානයේ 43 දෙනෙකුද දිවි අහිමි වී තිබේ. මීට අමතරව අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිස්ද මිය ගොස් ඇත. මේ නිසා වෛද්‍යවරුන්ගේ ජීවිත අවදානම ගැන සලකා නව රක්ෂණාවරණයක් හඳුන්වා දිය යුතු බව එම සංගමය කියයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කොළඹ නගරයේ දිරාපත් වී ඇති පෞරාණික ගොඩනැගිලි ඉක්මනින් සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි. කොළඹ නගරයේ ඇතැම් ඉඩම් හා පෞරාණික ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට සිලින්දිවා ආයෝජන සමාගම ක්‍රියා කරන බවට ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි රජය අවධාරණය කරයි. සිලින්දිවා ආයෝජන සමාගම 100%ක්ම රජයේ විගණකාධිපතිවරයා යටතේ විගණනයට ලක්වේ. එම ආයතනය පිහිටුවා ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමටය. සිංගප්පූරුවේ තමාසෙක් ආයෝජන මොඩලය ආදර්ශනයට ගෙන පිහිට වූ සමාගමේ කොටස් වලින් 51%ක් රජයට අයත් වේ. ඉතිරි කොටස් පුද්ගලික අංශයේ ආයෝජනයට විවෘත කර ඇත. ක්‍රීඩා පුවත්. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ යුනිසෙෆ් ආයතනය පිහිටුවා ඇති අරමුදලට දායක වීමට ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් එක් වූහ. වේගපන්දු යවන පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, ජොසන් හෙසල්වුඩ් සහ දඟපන්දු යවන ක්‍රීඩක නේදන් ලියෝන් මේ අතර වේ. ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් උපයා දීම ඔවුන්ගේ අරමුණ වී ඇත. ඉන්දියාවේ ඉදිරියේදී මොයිසස් හෙන්රිකසන්, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඇලිසා හේලි සහ දකුණු අප්‍රිකානු ප්‍රහාරක පිතිකරු රිලේ රූසෝ මෙම වැඩසටහන සඳහා එක්වීමට නියමිතය. ඉන්දිය ජනතාවට සුහදතාවය පළ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හා එක්වන බව ඔවුහු කියති. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලියට තවත් ඇත්තේ දින 50කි. ලබන මාස 23 වෙනිදා ක්‍රීඩාවලිය ආරම්භයි. මේ වන විට ජපානය කොරෝනා සිව්වන රැල්ලට මුහුණ දී තිබේ. රටේ ප්‍රදේශ 10කට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත. කෙසේ වුවත් ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ සභාපති සීකෝ හෂිමොටෝ සඳහන් කළේ ක්‍රීඩාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් 100% සහතිකයක් ලබා දිය හැකි බවයි. ප්‍රේක්ෂකයන් නොමැතිව තරග ඉසව් පැවැත්වේ.
නවසීලන්තයේ සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත පිළ දිවාභෝජනය සඳහා තරගයේ නතර කරන විට කඩලු 7ක් දැවී ලකුණු 314ක් රැස් කරගෙන සිටියේය. ඩෙවොන් කොන්වේ නොදවී ලකුණු 179යි. ඔහුගේ මංගල ටෙස්ට් තරගයේද මෙයයි. ඒ අනුව මංගල ටෙස්ට් තරගයකදී ලෝඩ්ස් පිටියේ ශතකයක් ලැබූ 6 වෙනි ක්‍රීඩකයා වන්නේ ඔහුය. ඔලි රොබින්සන් සහ මාක් වුඩ් කඩලු 3 බැගින් බිඳහෙළුහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. බටහිර වෙළඳ නාමවලින් අලෙවි කෙරෙන භාණ්ඩ වර්ග කිහිපයක් ළමයින්ට හානි කර බව චීනය චෝදනා කරයි. ළමා ඇඳුම්, සපත්තු, සෙල්ලම් බඩු, දත්පුරුසු සහ ලදරු බෝතල් ඇතුළු භාණ්ඩ 81ක් චීන රේගු පරිපාලනය ලැයිස්තුගත කර ඇත. ලොව ප්‍රචලිත සමාගම් වන නයික්, H&M සහ සාරා ඇතුළු සමාගම්වල නිෂ්පාදනද මීට ඇතුළත්ය. මෙම නිෂ්පාදනවල ඇතැම් සායම් වර්ග ශරීරයට අවශෝෂණය වීම නිසා සමය ආසාදන ඇති වී ඇතැයි චීනය පෙන්වා දෙයි. මේ වසර මුලදී බටහිර රටවල් කිහිපයක් චීනයට විවිධ ආනයනික සම්බාධක පැනවූ අතර මේ නිසා චීනයේ කපු ආශ්‍රිත නිෂ්පාදනවලට විශාල බලපෑමක් එල්ල විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. LOLC සමූහය මෙරට ආයතනික ශේෂ්ත්‍රයේ ප්‍රථම වරට රුපියල් බිලියන 57ක බදු පෙර ලාභයක් වාර්තා කරයි. ඉකුත් මාර්තු මාස 31 වෙනිදායින් අවසන් වූ මුල්‍ය වසරේදී එය සටහන් වී තිබේ. රුපියල් බිලියන 53ක බදු ගෙවීමෙන් පසු ලාභයක්ද අත්කරගෙන ඇත. එම ඉලක්කය කරා ළඟා වූ මෙරට ප්‍රථම ආයතනය එයයි. මෙරට විශාලතම ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ණයදන ආයතනයක් ලෙස LOLC හැඳින්විය හැක. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. දිවයිනට බලපා ඇති නිර්තදිග මෝසම් වැසි තත්වය සැප්තැම්බර් මාසය දක්වා බලපැවැත්වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ඊයේ නිර්තදිග ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැළුණි. අද හෙට සහ අනිද්දාද මෙම ප්‍රදේශාශ්‍රිතව තද වැසි පවතිනු ඇත. වැසි නොමැති විට අහස වලාකුළින් බරව පවති. සබරගමුව බස්නාහිර සහ මධ්‍යම කඳුකරේ බටහිර බැම්වල මිලිමීටර් 150ක පමණ වැසි හටගනී. උතුර ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇදහැලේ.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 300 ඉක්ම වූ වැසි. ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට. දිස්ත්‍රික්ක 6කට නායාමේ අනතුරු ඇඟවීම. කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙරටදීම නිපදවීමට පියවර. ගිනිගත් නෞකාවේ ඉදිරිපස කොටසද ගිලෙන ලකුණු. පරිසර හානි වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග. නෞකාවෙන් සිදු වූ හානියට වන්දියයි කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කණ්ඩායමක්. සුදුසුකම් ලැබූ සියලු දෙනාට රුපියල් 5000 දීමනාව. අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නයි විශේෂ භාර රාජ්‍ය ඇමතිගේ ඉල්ලීමක්. සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත සෑම ප්‍රදේශයකින්ම එළවලු හා පළතුරු තොග. කොළඹ නගරයේ පෞරාණික ගොඩනැගිලි සංවර්ධනය කෙරේ. දෙවැනි කොවිඩ් රැල්ලෙන් ඉන්දිය වෛද්‍යවරු 600කට දිවි අහිමි වෙති. ඉන්දිය කොවිඩ් අරමුදල තර කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ එක් වෙති. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට